ආයුබෝවන් අට ශ්‍රේණියේ සිසු දරුදරයන්ට තම නිවසේ සිටම අධ්‍යාපනය කරගෙන යන්න ලබා දෙන අත්වැලේ තවත් අධීරක් අද අපි ආහාර පරිරක්ෂණය කියන 13 වෙනි පාඩම සාකච්ඡා කරන්න තමයි සූදානම් වෙන්නේ. ආහාර පරිරක්ෂණ කියන වචනයට තියෙන අරුත ඉගෙන ගන්න කලින් අපි බලමු සාමාන්‍ය එදිනදා ජීවිතයේදී අපි දන්න දේවල් මේ පාඩම හා සම්බන්ධයි. ඒ කියන්නේ අපි දන්නවා ආහාර නරක වෙනවා කියලා. ආහාර නරක වෙනවා. මොකද්ද මේ ආහාර නරක වෙනවා කියන්නේ? අපි කියනවා රාත්‍රී විසිනලද ආහාර උදේ වෙනකොට සමහර ඒවා නරක වෙලා තියෙනවා. සමහර ඒවා නරක වීමට ආසන්නයි. සමහර ඒවා නරක වෙලා නැහැ නේද? අපිට සාමාන්‍ය කනට ඇහෙන දෙයක් තමයි ඒක. එතකොට දැන් මේ ආහාර නරක වෙනවා කියන්නේ ඒකෙන් එන එක අදහසක් ඒ තමයි එම ආහාරය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වෙලා තියෙනවා. පැහැදිලිද? එම ආහාරය පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වෙලා තියෙනවා. කන්න බෑ. පානයක් නම් බොන්න බෑ. කන්න බෑ, බොන්න බෑ, පරිභෝජනයට නුසුදුසු තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ළමයි ආහාර නරක වෙනවා කියන එක, ආහාර නරක වෙනවා කියන එක හොඳ දෙයක් නෙමෙයි. ඇයි? එක අතකින් ගත්තාම ළමයි ඒක නාස්තිය. එක අතකින් ඒක නාස්තිය. සම්පත් විනාශ වීම. නේද? අපි දන්නවා ආහාරයක් පිසීම සඳහා අවශ්‍ය දෑ, ඒ වගේම ඒ ආහාරය හදන්න මුල් වෙච්ච ප්‍රධාන ද්‍රව්‍ය දැන් බත් නම් නරක වෙලා තියෙන්නේ. අපි දන්නවා අපේ පිඟානට බත් ටිකක් එන්න කොච්චර අධීර ගණනාවක් පසු කරලා දෙන්නේ ගොවියෙක්. කුඹුරු හෙලිපෙහෙලි කිරීමේ සිට අස්වනු නෙලීම, වී කෙටීම, එතනින් පස්සේ මේක ගෝණිවල අසුරලා ප්‍රවාහනය කරලා තමන්ගේ ගෙදරට කඩෙන් එන තැන් දක්වාම ලොකු පරිශ්‍රමයකින් තමයි ඔයගලන්ගේ නිවසට ඔය දේවල් එන්නේ. එතකොට අපි ඒක නරක වෙන්න අරිනවා නම් නැත්නම් ඒක නාස්තියක් වෙනවා නම් ඒක ලොකු අපරාධයක් වෙනවා. විශේෂයෙන්ම ආහාර නරක වීම කියලා කියන්නේ කෘෂිකර්මයේදී ගත්තාම විශාල පාඩුවක් ඒක ලොකු සම්පත් නාස්තියක් විදිහට තමයි සලකන්නේ. නරක වීම. හොඳයි. දැන් අපි දන්නවා දැන් ඔය කිරි ආහාර වගේ දේවල් දැන් යෝගට්, චීස්, බටර් වල මී වගේ ඒවා ඒ නරක වීමේදී එක එක නිරීක්ෂණ ඔයගොල්ලන්ට තියෙනවා නේ. සමහර වෙලාවට ඒවයි ඇඹුල් ගතියක් එනවා කියලා අපි කියනවා. කිරි ඇඹුල් වෙලා කියනවා. පාන් පුස්වල්ලා කියනවා. මාළු නරක වෙලා මාළු වල වර්ණය පෙනුම කියන්නේ පැහැය මුල සම්පූර්ණ වෙනස් වෙලා ඊළඟට ඒවයි පොල් තෙල් අපි කියනවා මුඩු වෙලා කියලා. පොල් තෙල් මුඩු වෙලා. ඒ වගේ ළමයි අපේ එදිනදා ජීවිතයේදී භාවිතා කරන වචන තියෙනවා ආහාර නරක වීම පිළිබඳව අපේ නිරීක්ෂණ. දැන් කිරි මුඩු වෙන, කිරි ඇඟුල් වෙන්න නම් ඒ වගේම පාන් වල පුස්වල්ලන්න, මාළු නරක වෙන්න නම් අපිට පොඩි අදහසක් තියෙන මේ දක්වා ඉගෙනගෙන තියෙන විද්‍යාවන්ව ශුද්‍ර ජීවි පියවියසට නොපෙනෙන ජීවීන්ගේ බලපෑමක් තියෙනවා කියලා. ශුද්‍ර ජීවීන්ගේ බලපෑමක් තියෙනවා කියලා. එතකොට ආහාර නරක කරන්න ශුද්‍ර ජීවීන් විතරද බලපාන? නෑ, ශුද්‍ර ජීවීන් විතරක් නෙමෙයි. මහා ජීවීනුත් ආහාර නරක වීම කෙරෙහි බලපාන. ඒ අපි කියන්නේ වී ගෝණි වල ඉපියෝ කියලා. වී ගෝණි වල ඉපියෝ ඉන්නවා. වී ගෝණි ගබඩාවේදී කාලයක් අතර ඒවා ඉපියෝ ඉන්නවා. ඉපියෝ නිසා ඒ වී වලට වී ඇටයට හානියක් වෙනවා. මොකද උන් ඒකේ පෝෂණය ලබන්නේ. ඊළඟට
ගුල්ලෝ ගහනවා කියලා අහලා තියෙනවද? ගුල්ලෝ. මේ හාල් වලට අපි අහලා තියෙනවා ගුල්ලෝ ගහනවා. බඩේදී ඒ වගේ ධාන්‍ය වර්ග ගුල්ලෝ ගහනවා. ඒ වගේම මේ සමහර වෙලාවට අපේ නිවෙස් වල පවා මීයන්ගෙන් සිදුවන හානි නිසා, කුහුඹුවන්ගෙන් සිදුවන හානි නිසා ආහාර නරක වීමට අවශ්‍ය මාර්ගය විවෘත වෙනවා. ඒ වගේ මහා ජීවීන් නිසා. හොඳයි. දැන් අපිට අදහසක් තියෙනවා එතකොට ආහාර නරක වීමට ශුද්ධ ජීවීන්, මහා ජීවීන් යන සියල්ලගේම බලපෑමක් තියෙනවා කියලා. දැන් මම ඔයගලන්ට කියන්නම් මෙහෙම. දැන් ඔය අපි ඉගෙන ගන්නවා ආහාර නරක වීම නැත්නම් ආහාර මත ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය වැඩි වෙන්නේ ඇයි කියලා. වැඩි වෙන්න හේතු. ඒ ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වනේ මූලිකවම අපි පියවැස දකින්නේ නැති ආහාර නරක වීමට බලපාන. ඉතින් ඒ ක්‍රියාකාරීත්වය යම් ආහාර මත ඇයි වැඩි වෙන්නේ? ඇයි වැඩි වෙන්නේ? ඒ වැඩි වෙන්න බලපාන මෙන්න මේ වගේ දේවල්. හිතන්න දැන් බණ්ඩාරවැල, බදුල්ල, වැලිමඩ අපේ මධ්‍යම කඳුකරේ ආශ්‍රිත වවනවා නේද ගොඩාක් එළවලු. ගොඩක් එළවලු වවනවා. හරි? මේ ගොඩක් එළවලු වවනවා. එතකොට ඒ එළවලු ඔගොල්ලෝ දන්නවා ඒවයි වවලා පොළකට ගේනවානේ. පොළකට ගේනවා. මේ එළවලු වවනවා වවලා පොළකට ගේනවා. ඒ ගේන විදිහේම දැකලා නේද? දැන් ඒ ගේනකොට ළමයි ලොකු හානි වෙනවා. ඒ එළවලු පළතුරු පවා හානි වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම ඒ ප්‍රවාහනයේදී තැලෙනවා. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ ඒ ගේන මිනිස්සු ගෝණිවල ඒවා පටෝලා කට හොඳට ගැට ගහලා ගෝණි පටවලා ඒව උඩ නිදාගෙන පවා එනවා සමහරවිට. ඒ ගෝණි උඩ මිනිස්සු බණ්ඩාරවල බදුල්ල පැත්තෙන්ද පල්ලෙහාට කොළඹ පැත්තට එනකොට පැය ගාණක් යන නිසා ඒ ගෝණි උඩ නිදිනවා සමහරට 4-5 දෙනා. ඊට පස්සේ යට ගෝණි තැලෙනවා උඩ තියෙන ගෝණි. උඩ තියෙන ගෝණි ඊට උඩ නැගලා ඉන්න නිසා තැලෙනවා. තැලෙනවා ළමයි පොඩි වෙනවා. සමහරවිට කැපෙනවා. අපි හිතමුකෝ යම් එළවලු පළතුරු වගේ දේවල් පැකින් අපි නැත්නම් ඇසුරුම් කරනවා කියන්නේ ඒ ගෝණි වලට එහෙම අහුරද්දී සමහරවිට ඒවා කැපී සීරි මේ වගේ දේවල් වලට ලක් වෙනවා. ඉතින් ඒ හීරෙනකොට සමහරට වාහනේ ප්‍රවාහනයේදී කෙනෙක් ගැටීම නිසා මේ පොඩි වෙලා හීරිලා වගේ එනවා. දැන් ඔයගොල්ලෝ බලන්න ඒ වගේ එළවලු බෑග් සමහර එළවලු කඩවලට හලනකොට ලීක්ස් වගේ දේවල් ඊට පස්සේ වෙනත් ගෝවා කැරට් බීට් ඒ වගේ දේවල් වල හරියට ඩැමේජ් නැත්නම් හානි වෙච්ච තියෙනවා. ඒ ප්‍රවාහනයේදී දැන් ඔය පොඩි හානියක් වෙනවානේ. ඒ ප්‍රවාහනයේදී සිද්ධ වෙන හානිය නිසා ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය වේගවත්. ඒ කියන්නේ නරක වීම වේගවත්. ඒක බලපාන. ඒකනේ ඔය දැන් සමහරලාට උඩරට එළවලු එහෙම මෙහෙට ගෙනෙද්දි සාමාන්‍යයෙන් මේ පිළිබඳ හොයා බලන අය කියනවා 130ක 40ක විතර හානියක් වෙන්න පුළුවන් කියලා සමහර වර්ග. සාමාන්‍යයෙන් 10%ක් 15ක් කොහොමත් හානියක්. සමහරට ඒ එළවලු වර්ග යනවා 130-35ක හානියක් සිද්ධ වෙන්න උනත් පුළුවන්. ඉතින් ඊට පස්සේ වෙන්නේ ශුද්ධ ජීවීන්ුත් ඒ මත ක්‍රියා කිරීමේ අවස්ථාව ඒගොල්ලන්ට හම්බ වෙනවා. ඉතින් අන්න ඒක නිසා ආහාර අර ශුද්ධ ජීවීන් ක්‍රියාකාරීත්වයට මඟ පාදමින් අර නරක වීමට ඒක බලනවා. ඊළඟට අපි ඔය මොනවා නැතත් සමහර වෙලාවට අපි කියනවා ඒකට මොකද්ද? අපි කියනවා ඒ ආහාරවල සිද්ධ වෙන දෙයක් තියෙනවා ස්වයං වියෝජනය කියලා. ස්වයං වියෝජන. ආහාරවල වෙන දෙයක් පළතුරු වල එහෙම විශේෂයෙන් ස්වයං වියෝජන. මේ ස්වයං වියෝජනය නිසා ඔය නරක වීම කියන එක වෙනවා. ස්වයං වියෝජනය කියන අදහස් වෙන්නේ මේ ඔය ඕනම එළවලුවක වුණත් පළතුරක වුණත් තියෙන එක එක රසායනික ද්‍රව්‍ය. ඒකේ අභ්‍යන්තරය. ඒ රසායනික ද්‍රව්‍ය මේ ක්‍රියාකාරීත්වය රසායනික ද්‍රව්‍ය වල ක්‍රියාකාරීත්වය නිසා ළමයි ස්වභාවිකවම ඇතුලේ වෙනස්කම් වෙනවා. සමහරවිට තැලිලක් නැහැ, පොඩි වෙලක් නැහැ, හීරිලක් නැහැ, කැපිලක් නැහැ.
අර ඒක ඇතුලේ ක්‍රියාකාරීත්වය තියෙනවා. ඒ ඇතුලේ ක්‍රියාකාරීත්වය නිසා ඵල ඉතින් ඇත්තටම මෝරන්න ඕන. නමුත් ඒකේ ප්‍රමාණය ඉක්මවන්න හොඳ නැහැ. ඵල මෝරනවා ඊට පස්සේ ඒවා ඉදෙනවා. ඉදිලා සමහරලාට කුණු වෙනවා. ඉතින් අපේ වගකීම තමයි ඒවා මෝරපුවාම කඩාගෙන හානි අඩු වෙන්න ප්‍රවාහනය කරලා ගියන එක. නමුත් ස්වයං වියෝජනය කියන එක වෙනමයි. වෙලා මෝරලා ඉදිලා කුණු වෙලා යනවා නරක. ඉතින් ළමයි ඕක තමයි ළමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ ආහාර නරක වීම කියන එක. එහෙනම් ආහාර නරක වීම ස්වයං වියෝජනය නිසා වෙන්න පුළුවන්. ගොවි පොලේ ඉඳලා වෙළඳපොළ දක්වා ගොවි පොලේ ඉඳලා වෙළඳපොළ දක්වා ප්‍රවාහනයේදී සිදුවන හානි වීම නිසා ශුද්ධ ජීවි ක්‍රියාකාරීත්වයට මඟ පාදන්න පුළුවන්. මේ සියලුම කාරණා නිසා ආහාර නරක වීම කියන එක සිද්ධ වෙනවා. දැන් මේ ආහාර නරක වීම කියන එකේදී දැන් අපි දන්නවා මේක ආර්ථිකව ලොකු පාඩුවක් කියන එක නේද? ආහාර නරක වීම කියන එක ආර්ථිකව විශාලම පාඩුවක් කියන එක. ඉතින් දැන් අපේ වගකීම තමයි මේ ආහාර නරක වෙන එක නවත්තලා කල් තියාගන්න ක්‍රමයක් හදාගන්නවා. ඒක තමයි අපි අතින් වෙන්න ඕන. ඉගෙන ගන්න ළමයිනෝ දැනගන්න ඕන අන්න ඒ දේ. කොහොමද ආහාර නරක වෙන්නේ? ඒ නරක වෙන්නේ කාගේ ක්‍රියාකාරීත්වයෙන්ද කියලා දැන් අපි දන්නවා. එතකොට කොහොමද අපි ඒක නවත්තන්නේ? නැත්තම් කල් තබා. ඔන්න ඔය අදහස තමයි ළමයි ආහාර පරිරක්ෂණය කියන එකේ තියෙන්නේ. හරි. ආහාර පරිරක්ෂණය කියන වචනේ තියෙන්නේ. ආහාර පරිරක්ෂණය. ආහාර පරිරක්ෂණය. එතකොට ආහාර පරිරක්ෂණය කියන එකෙන් අදහස් වෙන්නේ ඔය නරක වෙන්න ඉඩ දෙන්නේ නැතිව නරක වෙන එක නවත්තලා නරක වෙන වේගය අඩු කරලා කල් තියාගන්න. ඒ වගේ අදහසක් තමයි පරිරක්ෂණය කියන්නේ. එතකොට දැන් ඒ කියන්නේ වෙනත් විදිහකින් කියනවා නම් ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය හෝ වෙන්න පුළුවන්. මහා ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වෙන්න පුළුවන්. ඒවා අඩාල කරනවා. එහෙම නැත්නම් ස්වයං වියෝජන ක්‍රියාවලිය තියෙන්නේ. ස්වයං වියෝජන ක්‍රියාවලිය පවා එක දිගට සිද්ධ නොවෙන්න සලස්සන්න පුළුවන්. සිද්ධ නොවෙන්න සලස්සන්න පුළුවන්. එතකොට එහෙම තමයි නරක වීම පාලනය කරගන්න වෙන්නේ. ඒ කියන්නේ පරිරක්ෂණය කියන්නේ ඒතකොට අදහස් කරන්නේ නරක වීමට බලපාන සාධක තියෙන්නේ. නරක වීමට බලපාන සාධක ශුද්ධ ජීවීන්, මහා ජීවීන්, ස්වයං වියෝජනය වගේ දේවල්. ඒ සාධක කෘත්‍රිමව අපි පාලනය කරනවා. ස්වභාවිකවම වෙන්න දෙන්නේ නැහැ. කෘත්‍රිමව පාලනය කරලා ආහාර කල්තබා ගැනීම තමයි පරිරක්ෂණය කියන්නේ. ඒ කියන්නේ ආහාර නරක වීමට බලපාන සාධක කෘත්‍රිමව පාලනය කරලා ආහාර කල්තබා ගැනීමේ ක්‍රියාවලිය තමයි අපි ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ. හරිද? දැන් ළමයි මේ අහන්න. දැන් එතකොට අපි දන්නවා නේද එහෙනම් පරිරක්ෂණය කියන එක හරි වැදගත්. මොකද පරිරක්ෂණය වුණා පරිරක්ෂණය කරාම කල් තියාගන්න පුළුවන්. කල් තියාගත්තාම අර ආර්ථික වටිනාකම යම් ආහාරයක වැඩි කරගන්න පුළුවන්. ලංකාවේ ආහාර අර සුරක්ෂිතතාවය අපි කියන්නේ අන්න ඒකට හරි වැදගත් මේ කල් තියාගන්න. කියන්නේ දැන් නිදසුරක් විතර ගත්තොත් එක අවුරුද්දක කාලයක් ඔයගොල්ලෝ දන්නවා විශාල වශයෙන් කොස් පළදාවක් යනවා අපේ රටේ. කොස් පළදාවක් යනවා අඹ පළදාවක්. ඒතකොට එක කාලයක් යනවා ඒවැ පළදා හොඳටම අඩු වෙනවා. එතකොට අර පළදාව හොඳට ලැබෙන කාලෙදී පළතුරු යම් වර්ගයක හොඳට ලැබෙන කාලෙදී ඒවා කල් තියා ගැනීමේ ක්‍රම පාවිච්චි කරලා අර අවාරේ කියන්නේ අපි එහෙම නැත්නම් අස්වන මේ පළදාව අඩු වෙන කාලේ ඒ කාලෙට පාවිච්චි කරන්න අපිට තියාගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල්නේ ඔය පරිරක්ෂණයේදී සිද්ධ වෙන්නේ. එතකොට දැන් මේක අරමුණ මොනවාද එහෙනම්? ප්‍රධාන අරමුණක් තියෙනවා තමයි ආහාර නරක වීම පාලනය කරනවා. හරිද? එතකොට පරිරක්ෂණය කියන එකේදී ආහාර කල් තබා ගැනීම කියන එක එනවා.
නමුත් ඒකට ඊට වඩා පුළුල් අර්ථයක් තියෙන බව දැන් මම ඔයගලන්ට කියපන්. ඒ කියන්නේ නරක වීම පාලනය කරගන්න පුළුවන්. නැත්නම් අඩු කරගන්න පුළුවන්. නරක වෙන ප්‍රමාණය නරක වෙන වේගය අඩාල කරගන්න. ඊළඟට ළමයි ආහාර පරිරක්ෂණ ක්‍රියාවලින් තව පුළුවන් ආහාර විෂ වෙන එක පාලනය කරන්න. ආහාර විෂ වීම පාලනයට අඩු කරගන්න පුළුවන්. ආහාර විෂ වෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දන්නවද අහලා තියෙනවානේ ආහාර විෂ වී මෙච්චර ගානක් රෝහලේ යම් කර්මාන්ත ශාලාවක 50ක් එකපාර රෝහල් ගත වෙන ආහාර විෂ වෙලා. මොකද ඒ කල් තියාගෙන නැත්නම් පරිරක්ෂණ ක්‍රම නැතුව සමහරලාට ආහාර ඇවිල්ලා වෙන්න පුළුවන්. ශුද්ධ ජීවීන් ඇතුළු වෙලා පරිරක්ෂණ ක්‍රම නැතුව. සමහරට අපිට දැනෙන්නේ නැහැ මේක නරක වෙලාද කියලා. නමුත් ඒක ආරම්භයක් ශුද්ධ ජීවී ඉඳලා. එහෙනම් ආහාර විෂ වීම අපිට පාලනය කරගන්න පුළුවන්. අනික මම ඔයගලන්ට දැනුත් කිව්වා ඒක අතිරික්ත ආහාර තියෙන්නේ. වැඩිපුර ආහාර. ඒ වැඩිපුර ආහාර අපත යාම වළක්වන්න පුළුවන්. අතිරික්ත ආහාර. අතිරික්ත ආහාර. ඒ කියන්නේ අපිට මේ එක එක කාලවල වලදී ලැබෙනවනේ වැඩිපුර දැන් අස්වනු ලැබෙනවානේ. ඒ ලැබෙනකොට ඊළඟ කන්න වෙනකොට ඒක අස්වනු අඩු වෙනකොට අර ඉස්සලා කිව්වා වගේ ඒවා අපත යන්නේ පාලනය කරන්න පුළුවන් කල් තියාගෙන තබා ගැනීම ක්‍රමවල. ඒ වගේම අර සමහර ආහාර අවාරයේදී ඉස්සලා මම කිව්වා වගේ අවාරයේදී අම්බ කොස් වගේ දේවල් මම උගලන්ට කිව්වා. අවාරයේදී භාවිතා කරන්න පුළුවන් ක්‍රම හදා ගන්න පුළුවන් පරිරක්ෂණ ක්‍රියාමාර්ග වල. එතකොට ළමයි එහෙනම් නරක වීම අඩු කරගන්න පාලනය කරගන්න පුළුවන්. ආහාර විෂ වීම වළක්වා ගන්න පුළුවන්. අතිරික්ත ආහාර අපත යාම වළක්වන්න පුළුවන්. අවාරයේදී ආහාර පරිභෝජනයට යොදා ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් මෙන්න මේ වගේ වාසි අපිට තියෙනවා. ආහාර පරිරක්ෂණය අරමුණු ඇහුවොත් ඔයගොල්ලන් විභාගයේ ඇයි අපි ආහාර පරිරක්ෂණය කරන්නේ? අරමුණු මොනවාද? ආහාර පරිරක්ෂණය අරමුණු. කටපාඩම් කරන්න දෙයක් නෑ. ඔයගොල්ලෝ තේරුම් ගන්න. පරිරක්ෂණය මොනවාද? අරමුණු කියලා. හරි. හොඳයි. right එහෙනම් ඊට පස්සේ අපි බලමු ඔයගොල්ලන්ට එදිනෙදා ජීවිතයේදී මේ ආහාර නරක වීම පිළිබඳ අදහස් ලැබෙන අවස්ථා බලමු. දැන් මෙතන තියෙනවා ආහාර වර්ග කිහිපයක්. එළකිරි මේ ඕගොල්ලන් ක්‍රියාකාරකමක් මේක. බත්, ඒ වගේම අලුත් මාළු, කල්කිරි බෝතල, වියලි හාල් මැස්ස, පැකට්ටුවක්, අටුපොස්, ලුණු දෙහි තියෙනවා, කරවල තියෙනවා. දැන් මේ වගේ ආහාර මීට අමතරව ඔයගොල්ලන්ට යොදා ගන්න පුළුවන් අධ්‍යයනය කරන්න. මේ වගේ ආහාර අර නරක වීම කියන එක ඔයගොල්ලෝ නිරීක්ෂණය කරන ආහාරක් මේකේ තියෙන සමහරව එහෙම වෙන්නේ නැහැ. දැන් අපි ගත්තාම කරවල ගත්තොත් හාල් මැස්ස ගත්තොත්, වියලි හාල් මැස්ස ගත්තොත් සෑහෙන කාලයක් ඒක පරිභෝජනයට ගන්න පුළුවන් තියාගන්න. ඒක නරක වෙන දෙයක් නෙමෙයි. ඊළඟට කල්කිරි කල් තියා ගන්න පුළුවන්. ලුණු දෙහි කල් තියා ගන්න පුළුවන්. නමුත් බත් නරක වෙනවා. අලුත් මාළු නරක වෙනවා. අලුත් මාළු නරක වෙනවා. නමුත් කරවල නරක වෙන්නේ. අලුත් මාළු නරක වෙනවා. කරවල නරක වෙන්නේ නැහැ. ඉතින් ළමයි අන්න ඒ වගේ ඔයගලන්ට පුළුවන් අදහසක් ගන්න විවිධ ද්‍රව්‍ය ගැන ඔයගලන් නිවසේ තියෙන නරක වීමට ලක් වෙන නරක වෙන්නේ නැති. පැහැදිලි. දැන් ළමයි මේ සමහර ආහාර නරක වෙන්න සමහර ආහාර නරක නොවි තියෙන හේතුවක් තියෙනවා. මාළු නරක වෙනවා. අලුත් මාළු නරක. කරවල නරක වෙනවා. ඒතර මොකක්ද ඒ වෙනස? මාළු වේලල තමයි කරවල. එතකොට වේලීමේදී වෙන කිසියම් විපර්යාසයක් නිසා නරක වෙන්නේ. ශුද්ධ ජීවීන් ක්‍රියා කරන්නේ. මාළු වේලනකොට සිදුවන කිසියම් විපර්යාසයක් නිසා ශුද්ධ ජීවීන්ට ක්‍රියා කරන්න බැහැ.
මාළු මත ක්‍රියා කරනවා කරවල මත ක්‍රියා කරන්නේ නැහැ. හිතන්න මොකද්ද වෙනස? මාළු වල තෙත ගතිය වතුර. මාළු වල වතුර තෙත ගතිය වැඩි. කරවල කියන්නේ තෙත ගතිය ඉතාමත්ම අඩුයි. එතකොට අන්න අපිට අදහසක් එනවා එහෙනම් ශුද්ධජීවී ක්‍රියාකාරීත්වයට අර වතුර නැත්නම් තෙත ගතිය කියන එක ආහාරයේ බලපාන. ආහාරයේ බලපාන. ඒ කියන්නේ වේලෙන්න ඩ්‍රයි වෙන්න ඒකේ තියෙන වතුර ගතිය අඩු වෙනකොට ශුද්ධජීවී ක්‍රියාකාරීත්වය අඩාල වීමක් තමයි අපි හිතන්නේ දැනට නරක වෙන්නේ නැත්තේ. සමහර ඒවා නරක වෙන්න සමහර ඒවා නරක නොවෙන්න. හොඳයි. දැන් ළමයි අතීතයේ මිනිස්සු මේ ආහාර කල් තියාගන්න ඔය දැන් වගේ අධි තාක්ෂණික ක්‍රම යොදාගෙන නැහැ නේද? දැන් වගේ දැන් නම් ආහාර කල් තබා ගන්න දවසින් දවස අලුත් වෙන නවීන තාක්ෂණික ක්‍රම යොදා ගන්නවානේ කල් තියාගන්න පරිරක්ෂණ ක්‍රම විදිහට. නමුත් අතීතයේදී ශ්‍රී ලාංකිකයෝ විදිහට සාම්ප්‍රදායික ක්‍රම යොදාගෙන තියෙනවා ආහාර නරක වීම පාලනය කරන්න. ඔයගොල්ලෝ දන්න නිදසුන් තියෙනවා. කියන්නේ ගොඩක් වෙලාවට අර මම කිව්වේ වතුර තියෙනකොට නරක වෙන්න නැඹුරුයි කියලා. වතුර තියෙනකොට නරක වීමට නැඹුරුතාවය වැඩි. එතකොට එහෙනම් වේලල කල් තියාගෙන තියෙනවා අතීතයේදී. වේලනවා ඒක. සාමාන්‍යයෙන් කරන්නේ පැදුරකාරී මොකක් හරි වගේ පිරිසිදු තැනක පොළවේ වෙන්න උනත් පුළුවන් සාමාන්‍ය සිමෙන්ති පොළවේ වෙන්න පුළුවන් දාලා වේලනවා පිරිසිදු තැනක සූර්ය තාපය ඉරේලිය හොඳට ඉරේලිය තියෙන වෙලාවට එළියට දානවා හොඳට වේලෙන්න හරිනවා ඉරේලිය අඩු වෙනකොට ගෙට ගන්නවා ඒක තමයි වේලන්ති කරලා තියෙන්නේ ඒ කියන්නේ කොහොම වේලන් වී වේලනවා දන්නවද වී වේලනවා මේ මුම් අස්සොන් නෙළුවට පස්සේ මුම් වේලනවා මිරිස් වේලනවානේ මිරිස් වේලීම කරනවා ඒ වගේම පොස් දෙල් ඒ වගේ දේවලුත් වේලනවා ඒ වේලීමේදී ජලය ඉවත් වීමක් වෙලා සුද්ධජීවී ක්‍රියාකාරීත්වය අඩා දැන් මාළු පවා කරන්න වේලනනේ වේලීම අන්න වේලනවා කියන්නේ අතීතයේදී ඉතින් වේලීම කරලා තමයි කල් තබාගෙන තියෙන ඔය මං කියපු දේ දැන් අපි ගත්තොත් තව දෙයක් ඔයගොල්ලෝ අහලා තියෙනවද ඔය මේ දෙහි ගෙඩි එහෙම වැලි තුල ගිල්ලවල තියෙනවා කියලා. වැලි ඇතුලේ. පස් ඇතුලේ නෙමෙයි වැලි ඇතුලේ. වැලි ඇතුලේ ඔය දෙහි ඉඟුරු ඔය කොස්සට වගේ ඒවා වැලි ඇතුලේ රිංගවල බහා තියෙනවා. තිබ්බහමත් නරක වෙන්නේ. හරි ඒ නරක වෙන්නේ නැත්තේ එතනත් ඒ වැලි තුල තියෙන පරිසරය ශුද්ධජීවී ක්‍රියාකාරීත්වයට සහයෝගයක් දක්වන්නේ නැහැ. පස තුල වගේ නෙමෙයි වැලි තුලදී ඒ අවස්ථාව හම්බ වෙනවා. ඊළඟට අපි ගත්තොත් එහෙම මස් වර්ගයේ මොගුල අහලා තියෙනවා මී පැණි තුල බහා තබන මී පැණි තුල. ඔය මී පැණි තුල එහෙම බහා තබුවාමත් වෙන්නේ ඒ ශුද්ධ ජීවීන්ට වැඩ කරන්න බැරි වෙනවා. හේතුව තමයි ඒ මී පැණි වගේ දේ හරියට සීනි අධික සීනි සාන්ද්‍රණයක් තියෙනවා. එතකොට ඒකේ තියෙන සීනි ගතිය නිසා ශුද්ධ ජීවීන් අපි කියනවා හරියට මෙහෙම කියනවා අපි විජලනයට ලක් වෙනවා වගේ දෙයක් වෙනවා. ශුද්ධ ජීවීන් අඩපණ වෙනවා. උන්ගේ දේහයේ අභ්‍යන්තරයේ තියෙන ජලය වගේ ජලය ද්‍රව සියල්ල අර සීනි නැත්තම් මී පැණි දෙසට ඇදිලා ගිහිල්ලා ඒගොල්ලෝ විජලනයට ලක් වෙලා ශුද්ධ ජීවීන් අඩාල විචලනය කියන එක අදහස් කරේ මම මේ ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්න තරම් තෙත ගතිය එයාලා ඉන්න පරිසරේ නැති වෙනවා මී පැණි නිසා. අන්න ඒක අතීතයේ තිබිච්ච සම්ප්‍රදායික ක්‍රමයක් ඔය මස් වර්ග එහෙම කල් තියා ගන්න. ඒ වගේම දැන් ඔයගොල්ලෝ දන්නවා දැන් කල් තබා ගැනීමේදී සම්ප්‍රදායික ක්‍රමවලදී ඔයගොල්ලෝ හොඳටම දන්න දෙයක් තමයි දුම් ගස්සනවා කියන්නේ. දුම් ගැස්සීම දුංගයක් තියෙනවා. දුංගේ දුම් ගස්සනවා අතීතයේදී. මස් වගේ දේවල් මාළු ගොරක ඒ වගේ දේවල් දුම් ගස්සවල තියෙනවා අතීතයේදී. ඒ දුම් ගැස්සවීමෙන් තමයි ඒ දුම් වල අන්තර්ගත රසායනික ද්‍රව්‍යත් ඒ සැපයන උෂ්ණත්වය නිසාත් ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වය අඩ කරනවා. ඉතින් ඔය ජාඩි දැමීම වගේ දේවල්
ඒ ජාඩි දැමීමේදී ලුණු දෙහි වගේ දේවල් හදනකොටත් සිද්ධ වෙන්නේ තර ආකාරයකට පැරණි සම්ප්‍රදායික විදියට ආහාර කල් තියාගන්නත් ඒව අච්චාර වදනයක අර ලුණු දෙහි ජාඩි දාන්නේ සම්ප්‍රදායික විදියට ආහාර කල් තබා ගන්නත් ක්‍රම නිරලමයි. හරි. දැනුත් ඒවා සමාජයේ කෙරෙනවා. දැනුත් ඒවා සමාජයේ කෙරෙනවා. හැබැයි අද ඊට වඩා දියුණු තාක්ෂණික ක්‍රම වලට ගිහිල්ලා තියෙනවා. ඒකත් මතක. හොඳයි. දැන් එහෙනම් ඔයගලන්ට මේ වෙනකොට ඔයගොල්ලෝ ආහාර පරිරක්ෂණය කිරීමේ නැත්නම් ආහාර කල්තබා ගැනීමේ සාම්ප්‍රදායික ක්‍රම පිළිබඳව ඔයගලන්ට අදහසක් තියෙනවා. හොඳයි අපි ඊළඟට බලමු. ආහාර පරිරක්ෂණයේ නූතන ක්‍රම වලට යන්න කලින් සාම්ප්‍රදායික ක්‍රම සහ නූතන ක්‍රම වලට යන්න කලින් එහෙනම් ආහාර පරිරක්ෂණය කරන්න නම් මොකද්ද කරන්න ඕන? මොකද්ද මේ ආහාරයට සපයන්න ඕන පරිසරය? මතක තියාගන්න ආහාරය පරිරක්ෂණය කරන්න නම් ආහාරයට ඒක ක්‍රමයෙන් සම්ප්‍රදායික වුණත් ඒ ක්‍රමය නූතන නවීන ක්‍රමයක් වුණත් විය යුතු මූලික දේ තමයි මොකද්ද? ආහාරයට ශුද්ධ ජීවීන් ඇතුළු වීම ආහාරයට ශුද්ධ ජීවීන් ඇතුළු වීම එහෙම නැත්නම් ඒගොල්ලෝ වර්ධනය වීම ආදී බලපං ඒකනේ වෙන්න ඕනේ තරක් වෙන එක නවත්තන්න ආහාරයට ශුද්ධ ජීවීන් ඇතුළු වෙන එක වළක්වන්න ඕන ඒ වගේම ඇතුළු වෙලා ඉන්න ශුද්ධ ජීවීන් වර්ධනය වෙන එක බෝ වෙන එක ඒගොල්ලේ ක්‍රියාකාරීත්වය දිගින් දිගටම පවතින එක බලන්න. ඒ දැන් පළවෙනිම දේ. එතකොට දැන් තව දෙයක් තියෙනවා ජලය තෙතමනේ ඒ තෙතමනම පාලනය කරන්න ඕන ආහාරය. තෙතමනේ සහ උෂ්ණත්වය. ඕලන්න මතකද 8 ශ්‍රේණියේ විද්‍යා විෂය නිර්දේශයේ පළවෙනි පාඩමේදී කියවුණා උෂ්ණත්වය සහ තෙතමනය කියන්නේ ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට හොඳම සුවපහසු පරිසරයක් ගෙන දෙන එක. හරි? හොඳටම සුවපහසු පරිසරයක් ගෙන දෙනවා උෂ්ණත්වය සහ පරිසරය. මොකද ඕනෑම ශුද්ධ ජීවියෙක් වර්ධනයට ප්‍රශස්ත කියන්නේ හොඳ උෂ්ණත්වයක් අවශ්‍යයි. ඒ වගේම හොඳ තෙතමන මට්ටමක් අවශ්‍යයි. ඉතින් අන්න ඒ දෙක පාලනය කිරීමත් මේ ආහාර පරිරක්ෂණ ක්‍රමවල මූල ධර්ම යටතට එනවා. මොකද ශුද්ධ ජීවීන්ට වර්ධනය වෙන්න අවශ්‍ය සාධක අපි ඉවත් කරනවා. ශුද්ධ ජීවීන්ට වර්ධනය වීමට අපි අවශ්‍ය සාධක ඉවත් කරනවා. එහෙනම් පළවෙනි එක මම කිව්වේ ශුද්ධ ජීවීන් ඇතුළු වීම වළක්වන්න, වර්ධනය වීම වළක්වන්න අවශ්‍ය පරිසරය හදන්න ඕන. ඒ වගේම උෂ්ණත්වය සහ තෙතමනය ඒගොල්ලන්ට අහිතකර විදිහට අපි පාලනය කරන්න ඕන. ඒ වගේම මහා ජීවීන් ගැනත් අපි සඳහන් කරනවා. ඒ කියන්නේ මහා ජීවීන් ආහාරය තුළ ආහාරයට පිවිසීම, කියන්නේ ගුල්ලෝ ගන්න ඒවා, ඉබ්බිය වර්ධනය වෙන ඒවා, වෙනත් මහා ජීවීන් ගැන බලපෑම අවම කරන්න අවශ්‍ය කටයුතු සිදු කරන්න ඕන. නැත්නම් ඒ ආහාර විනාශ වෙනවා අපිට නැවත භාවිතයට ගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. පැහැදිලි? එහෙනම් මතක තියාගන්න පරිරක්ෂණය කියන්නේ ආහාර නරක වීමට බලපාන සාධක කෘත්‍රිමව පාලනය කරලා ආහාර කල් තබා ගැනීම. එතකොට ඒක ශුද්ධ ජීවීන් මගින් වෙන දෙයක් නම් එයාලගේ පරිසරය අපි නැති කරනවා. එයාලට හොඳ පරිසරය, හිතාදර පරිසරය අපි නැති කරනවා. උෂ්ණත්වය සහ තෙතමනය ඒගොල්ලන්ට නොගැලපෙන විදිහට අපි පාලනය කරනවා. හරිද? ඊළඟට ස්වයං වියෝජනයක් නම් ඒ ස්වයං වියෝජනයෙන් නරක වෙනවා නම් ස්වයං වියෝජනයෙන් මෝරලා යනවා නම් අනවශ්‍ය මට්ටමකට ඒක වළක්වන්න අපි ඒ පරිසර සාධකවල යම් පාලනයක් අපි කරනවා. එහෙම නැත්නම් මහා ජීවීන්ගෙන් සිදුවන හානි විශේෂයෙන් පළතුරු ගබඩාවලදී, වී ගබඩාවලදී, ධාන්‍ය ගබඩාවලදී හරියට ගුල්ලන්ගෙන් සහ ඉබ්බියන්ගෙන් වන හානි වළක්වන්න අවශ්‍ය පියවර ගන්නවා. ඔන්න ඔය ප්‍රධාන කාරණා සියල්ලම අන්තර්ගතයි. මතක තියාගන්න ආහාර පරිරක්ෂණ ක්‍රමවල හරි මතක තියාගන්න.
එහෙනම් අපි කතා කරන්න යන්නේ දැන් ඊළඟට ආහාර පරිරක්ෂණ ක්‍රම. මොනවාද පරිරක්ෂණ ක්‍රම? දැන් කතා කරලා ඉවර කරන්නේ සාම්ප්‍රදායික ක්‍රම. ඒක අපි දන්නවා. අපිට යම් අදහසක් දැන් සාම්ප්‍රදායික ක්‍රමවල තියෙනවා. සාම්ප්‍රදායික ක්‍රම ලුණු දැමීම, වියලීම, වියලි වැලිවල බහා තැබීම, මී පැන්වල බහා තැබීම, දුම් ගැසීම. මේවා තමයි අපි ඉගෙන ගත්ත මම කතා කරපු සාම්ප්‍රදායික ක්‍රම. හොඳයි. දැන් අපි යනවා නූතන ක්‍රම. නූතන ක්‍රම. නූතන ක්‍රම. ආහාර කල් තබා ගැනීමේ නූතන වැඩි දියුණු කරපු ක්‍රම. හරි. මතක තියාගන්න ප්‍රධාන ක්‍රම තුනක් අපි කතා කරමු. ආහාර කල් තබා ගැනීමේ නූතන ක්‍රම ප්‍රධාන තුනක් අපි සාකච්ඡා කරමු. එක අතීතයේදී වේලවන්නේ දැනුත් වේලනවා හැබැයි නූතන ක්‍රම. හරිද? තේරුණා? දැන් අපි කියන අතීතයේදී ගොවියෝ හිටියා දැන් මොඩ් ගොවියෝ ඉන්නවා කියන්නේ. ගොවියා මොඩ් වෙලා කියලා කියන අය ඉන්නවා. ඒ වගේ අතීතයේදී වේලුව දැනුත් වේලන ටිකක් මොඩ් විදියට. නැත්තම් නූතන විදියට වේලුව. එහෙනම් පළවෙනි ක්‍රමය මම ලියනවා ඔයගලන්ට වියලීම. හරි. වියලීම. හරි. වියලීම. දැන් තවත් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ළමයි වියලීමට පස්සේ දෙවෙනි ක්‍රමය තමයි උෂ්ණත්ව පාලනයක් කිරීමේ ක්‍රමයක් තියෙනවා. නූතන ක්‍රමයක් තියෙනවා උෂ්ණත්ව පාලනය. උෂ්ණත්ව පාලනය. දෙවෙනි ක්‍රමය. උෂ්ණත්ව පාලනය. උෂ්ණත්ව පාලනය. මේක නවීන නූතන ක්‍රමයක් විදිහට යොදාගන්න. වියලීම උෂ්ණත්ව පාලනය. තව ක්‍රමයක් තියෙනවා ළමයි සාන්ද්‍රීකරණය කියලා. සාන්ද්‍රීකරණය. හරි. සාන්ද්‍රීකරණය. සාන්ද්‍රීකරණය. මෙන්න මේ ප්‍රධාන නූතන ක්‍රම තුන තමයි අපි කතා කියන්නේ. එහෙනම් මොනවද නූතන ක්‍රම? වියලීම, උෂ්ණත්ව පාලනය හා සාන්ද්‍රීකරණය. මතක තියාගන්න. සහ අවබෝධ කරගන්න. දැන් අපි බලමු මේ වියලීම. මතක තියාගන්න මේ වේලන එක තියෙන්නේ. මේ වේලන ක්‍රම නැත්නම් වියලන ක්‍රම නූතන ක්‍රම තියෙනවා. වේලන්න ශක්තිය යොදා ගන්න ක්‍රම අනුව සහ ඒ වේලන ක්‍රමය අනුව වේලීම ක්‍රම තුනකට වර්තමානයේ යොදා ගන්න. වේලීම ක්‍රම තුනකට යොදා ගන්න. හරි? එකක් තමයි එදා වගේම සූර්යතාපයෙන් වේලන. එදා වගේම වේලනවා අතීතයේදී වගේම සූර්යතාපයෙන්. හැබැයි එදා එළියේ පැදුරක් දාලා නැත්තම් සිමෙන්ති පොළ උඩ වේලුවා වගේ නෙවෙයි. දැන් වේලන එක ටිකක් මොඩ් ක්‍රමයකට පැවේ. වේලි. සූර්යතාපේ පහළ. ඊළඟට ළමයි දැන් තවත් වේලන ක්‍රමයක් තියෙනවා. අවන් උතුණෙන් වේලනවා. විදුලිය වැය කරමින් විදුලිය වැය කරලා උතුණෙන් වේලනවා. අවන් ඩ්‍රයි කරනවා. අවන් එකේ දාලා වේලන ක්‍රම. සහත දැන් සාමාන්‍ය අපි ගෙවල් වල තියෙන අවන් එකම ඒකිනුත් පුළුවන් වේලන්න. කර්මාන්ත ශාලාවල නවීන තාක්ෂණයෙන් හදපු උදුන් වර්ග තියෙන ඇත්තටම වේලන. ඒ තවත් වේලීම. තව තියෙනවා විසිරි වියලීම කියලා එකක්. විසිරි වියලීම. විසිරි වියලීම.
සූරතාපයෙන් වියලීම, උදුනෙන් වියලීම, විසිරි වියලීම. විසිරි වියලීම මේ වියලන ආකාර තුන අපි දැන් ඉගෙන ගන්නවා. එහෙනම් ඔන්න තමයි නූතන ආහාර පරිරක්ෂණ ක්‍රම. පළවෙනි එක වියලීම, දෙක උෂ්ණත්ව පාලනය සහ සාන්ද්‍රීකරණය. ඒතකොට වියලීම සූරතාපය වගේ වියලීම, උදුන් වලින් වියලීම සහ විසිරි වියලීම. එහෙනම් අපි එකින් එක කෙටි හැඳින්වීමක් අපි ඕගොල්ලන්ට කරන්න යන්නේ දැන්. සූරතාපයෙන් වියලීමේ ඉඳලා පැහැදිලි. සූරතාපයෙන් වියලීමේ ඉඳලා පැහැදිලි කරන්න යන්නේ. හැබැයි ළමයි මතක තියාගන්න මේ සූරතාපයෙන් වියලන එක නිකම්ම සලකියුවා වගේ අවුවේ දාලා වේලීමක් නෙවෙයි. මෙන්න බලන්න වර්තමානයේ නිර්මාණය කරලා තියෙන විද්‍යාත්මක දැනුම යොදාගෙන නිර්මාණය කරලා තියෙන වියලීමේ ක්‍රමය සහ ඒ පැටර්න්. මෙන්න මේ උපකරණය ඔයගොල්ලෝ පෙළපොත බලන්න මේ පෙළපොතේ විස්තර කරලා තියෙනවා. මේකෙදී මේ වගේ ආහාර දැමිය යුතු උදුනක් තියෙනවා. උදුන කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තටම ඒක අපි අර විදුලියෙන් වැඩ කරන උදුනන්නේ. මේ ආහාර දැමිය යුතු උදුන. ඊට පස්සේ මෙතනින් තමයි ආහාර මේක තමයි අපි වේලන්න ඕන ආහාර දාන්න. හිතන්න එළවලු පළතුරු නම් මොනවා හරි ඒ වගේ මේකට දාලා මේ ලොකු වාදනයේ පේන දාලා මේ රෙදි ආස්තරණය කියන්නේ ඒකේ වහන. රෙදි ආස්තරණය කියන්නේ මේක වහන. ඊට පස්සේ ඒක පොඩි ආධාරකයක් උඩ තියෙන මේ බොක්ස් එක ලොකු පෙට්ටිය. ඒ කියන්නේ මේස හෝ පුටු ආධාරකයක් මත තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ කැලලක් පේනවද ඔයගොල්ලන්ට? මේ කොටස සූර්ය කිරණ අවශෝෂකයක් මේක. ඇත්තටම ගත්තොත් මේක සූර්ය කිරණ අවශෝෂකයක්. අවශෝෂකයක්. දැන් ඒකත් ඔයගොල්ලන්ට පේනවනේ පොඩි වාදනයක හැඩය තියෙනවා. ඒකේ පතුල තියෙන මෙන්න මේ කොටසේ පතුල කළු පැහැති ආස්තරණයක් තියෙනවා. හිතන්න කළු කඩදාසි අලවල වගේ වාදනයේ පතුල එහෙම තියෙනවා. ඊට පස්සේ මේක වහලා තියෙනවා මේ පැහැදිලි වීදුරුවකින්. ඒ කියන්නේ සුදු වීදුරුවකින් නැත්නම් ප්ලාස්ටික් ආවරණයක වහලා තියෙනවා. මොකද ඉරේ එළිය වැටෙන්න ඕන නිසා. පැහැදිලි. එහෙනම් පැහැදිලි ඉන්න මම කියන එක මේකෙදි වෙන්නේ මොකක්ද දන්නවද? ආහාරය මේකේ තියෙන්නේ. රෙදි ආස්තරණයකුත් දාලා වහලා තියෙන්නේ. එතකොට ඒක වේලෙන්නේ කොහොමද? සූර්යතාපය. රහස තියෙන්නේ මෙන්න මේ කෑල්ලේ. මොකද මේ කෑල්ලට හිරු එළිය වැටෙනවා. හිරු එළිය වැටුණාම මේ කළු පාට පෘෂ්ඨ තියෙන්නේ. කළු පාට පෘෂ්ඨ හොඳට සූර්ය විකිරණ උරා ගන්නවා. සූර්ය විකිරණ උරා ගන්නවා කළු පාට පෘෂ්ඨ. උරාගෙන මේකේ උරාගත්ත වගේම ඒගොල්ලෝ මේ විකිරණ තාපය පිට කරනවා රස්නේ. හරි. දැන් කළු ඕනම පෘෂ්ඨයක් රත් වුණාම ඒ රතු ඒවා උරාගත්ත තාප ශක්තිය කිසියම් කොටසක් ආපහු එළියට එවනවා විකිරණය කරනවා. එතකොට මේ කළු පෘෂ්ඨ හොඳට සූරතාවය මේක සුදු පෘෂ්ඨ ගන්නෑ. සුදු පෘෂ්ඨ ගන්නෑ කළු පෘෂ්ඨ ගන්න මොකද රත් වීම වැඩි කරගන්න. විකිරණය හොඳට උරා ගන්න සූර්යාගෙන් එන. ඊට පස්සේ ඒ රශ්නෙට මේක ඇතුලේ තියෙන වාදනය ඇතුලේ තියෙන මේ කොටසේ තියෙන වාතය රත්. උලන්නේ තියෙන මේක ඇතුලේ වාතය රත්. එතකොට මේ වාතය රත් වුණාම සාමාන්‍යයෙන් මේ රත් වූ වාතයේ හැසිරීම ඔයගොල්ලෝ 7 ශ්‍රේණි විද්‍යාවේ ඉගෙනගෙන තියෙනවා රත් වූ වාතයේ ඉහළ නැගීමක් වෙනවා. සැහැල්ලු වෙලා කියන්නේ ඝනත්වය අඩු වෙලා හැල්ලු වෙලා රත් වූ වාතයේ ඉහළ නැගිනවා. මතකද 7 පන්තියේ දුර්ල ඉගෙන ගත්තා සංවහන ධාරා කියලා. සංවහන ධාරා. ගිනි ගොඩක් ගැහුවාම එතන හටගන්න සංවහන ධාරා. අන්න ඒ වගේ මෙන්න මේක ඇතුලේ හට ගන්නවා සංවහන ධාරා. ඒ කියන්නේ මේකේ දැන් රත් වෙච්ච වාතය මොකද වෙන්නේ? මේ වාදනයේ ඇතුලේ රත් වූ වාතය ඉහළ නගිනවා. ඉහළ නගිනවා කියලා මෙතනින් උඩට එන්න බෑ. උඩට එන්න බැරි මොකද මේකේ
වාතය උඩට එන්න බෑනේ. මොකද මේක වහලානේ තියෙන්නේ. සුදු වීදුරුව පැහැදිලිද? උඩට එන්න බෑ. මෙහෙම යනවා උඩට. කොහොම? මෙන්න මෙහෙම යනවා. හරි. එතකොට එහෙම උඩට යනකොට හරි. මෙන්න මේ බොක්ස් එකේ තියෙන ආහාර හරහා තමයි ගමන් කරන්නේ. මෙන්න මේ පෙට්ටියේ තියෙන ආහාර හරහා තමයි ගමන් කරන්නේ. හරි. එතකොට ඒකේ තියෙන කවුළු වලින් මේ ගමන් කළා එහෙමම ඉහළට යන්න පුළුවන්. එතකොට මේ රතු වාතය මේක වැදිනවා. මේක ඇතුලේ තියෙන ආහාර වේලෙ. හරි. එතකොට මේකේ රතු වාතය ඉහළ නගිනකොට මේකේ යටින් කවුළු වගේක් තියලා තියෙනවා. අලුතෙන් වාතය ඇතුල් වෙනවා. එතකොට මෙහෙට අලුතෙන් වාතය ඇතුල් වෙනවා. ඒවත් රත් වෙනවා මේක ඇතුලේදී. රත් වෙලා ඉහළ නගිනවා ආහාර වේලින්කට ලක්. පැහැදිලි. දැන් බලන්න මේ සූර්යතාපය වියලනයක් මගින් ආහාර වේලන එක්තරා ක්‍රමයක්. මේක නව නිර්මාණයක් ලෙස එක කාලෙක ආව. දැන් මේක ගොඩක් බහුලව භාවිත වෙන දෙයක්. දැන් මේක නිකන් පැදුරේ එළිය දාලා වේලුවා වගේ නෙමෙයිනේ ළමයි. මේ ආහාරය වේලෙන්නේ සංවෘත කුටීරයක. තනිකර ක්ලෝස් සිස්ටම් එකක තමයි ආහාරය මේක ඇතුලේ වේලෙන්නේ. හරිද? සත්තු ඇවිල්ලා ජරා කරලා නැත්නම් පිටි දාලා මෝත්‍රා කරලා යන්නේ නැහනේ ආහාරය. එළිය නිකන් දාලා වේලනවා වගේ නෙමෙයි. අපද්‍රව්‍ය මොනවාක්වත් දූවිල්ලක්වත් වදින්නේ නැහැ මේකේ. හරිද? දූවිලියක් වදින්නේ නැහැ. එතකොට ළමයි කිසිම අපද්‍රව්‍යයක් මිශ්‍ර වෙන්නේ නැතුව සත්ව හානි මොනවාක්වත් නැතුව ඒ වගේම දැන් අපි දන්නවා අවුවේ වේලෙනවා දැක්කම දැම්මාම හී පොදයක් දැක්කොත් කෑ ගහලා ඉක්මනට ගෙට අර ගන්නවා. හරිද? දැන් මේකෙදි ඒ හානියක් නැහැ. මේකෙදි ඒ හානියක්. ඒ කියන්නේ මේ කොටස තියෙන්නේ. මේ කොටස තිබුණාට ප්‍රශ්නයක් නැහැ. මේ කොටස තිබුණාට කමක් නැහැ. මොකද මේක ඇතුළට වතුර ඇතුල් වෙන්නේ නැහැ. වතුර යන්නේ නැති විදිහට සීල් කරලා මුද්‍රා තියලා තියෙනවා. එතකොට වැහි වෙලාවට වෙන්නේ සූර්යතාපය නැති එක නිසා වේලෙන වේගය අඩු වෙන එක විතරයි. ඒ ඇරෙන හානියක් නැහැ. පැහැදිලිද? එහෙනම් තමයි ඔයගොල්ලන් දැනගන්න ඕන මේ සූර්යතාප වියලනයේ තියෙන මොනවද කියලා වාසි. සූර්යතාප වියලනයේ තියෙන වාසිය ඔයගොල්ලෝ දැනගන්න. එහෙනම් අතීතයේදී සම්ප්‍රදායිකව එළිය පැදුරු දාලා වේලපු අපි දැන් නිවෙස් වලට පුළුවන් පාවිච්චි කරන්න මෙන්න මේ වගේ සූර්යතාප වේල. හරිද? එතකොට මේක වෙන ඔයගොල්ලන්ට ගැටලු නෑ. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඇයි කළු පාට පොලයක් කලවලා තියෙන්නේ? ඇයි සුදු වීදුරුවක් මතු පිටින් දාලා තියෙන්නේ? ඇයි මේ වගේ සිදුරු මේ වගේ තියලා තියෙන්නේ? ඇයි මේක රෙදි ආස්තරයෙන් වහන්නේ? ඒ වගේ දේවල් ගැන හොඳ අදහසක් ඔයගොල්ලන්ට තියෙනවා. ඊළඟට ළමයි දැන් මේ එක නවීන ක්‍රමයක් නෙවෙයිලා මේ එක නවීන ක්‍රමයක්. දැන් තව මම ඔයගලන්ට කිව්වද වේලන්න උදුන් පාවිච්චි කරනවා කියලා. උදුන පාවිච්චි කරලා වේලන්න පුළුවන්. උදුන් පාවිච්චි කරලා වේලන්න පුළුවන්. ඒ උදුනක් පාවිච්චි කිරීමේදී වෙන්නේ ඒ විශේෂම දේ තමයි දැන් මාළු වේලන්න දෙන උෂ්ණත්වය නෙමෙයි පළතුරක් වේලන්න දෙන්නේ. යම් පළතුරක් වේලන්න දෙන උෂ්ණත්වය නෙමෙයි යම් එළවලුවක් වේලන්න දෙන්නේ. අන්න ඒ වගේ උදුනෙන් වේලනකොට පුළුවන් උෂ්ණත්ව පාලනයකට ලක් කරන්න. පැහැදිලිද? උදුනකින් වේලනකොට අපිට පුළුවන් උෂ්ණත්වය ඒ ආහාරයට සුදුසු විදිහේ උෂ්ණත්වයක්. දැන් මේ සූර්යතාප වේලනේ එහෙම උෂ්ණත්ව පාලන උපක්‍රමයක් මොනවාක්වත් නැහැ. තවත් උදුනෙන් වේලනකොට අර ආහාරයට ගැළපෙන නිසා මොකද සමහර ආහාරවල ජලය වැඩි, සමහර ඒවා ජලය අඩුයි, සමහර වේලනකොට යම් ඇතුලේ වෙනස්කම් වෙනවා. ඒ දේවල් ඔක්කොම විද්‍යාත්මක අධ්‍යයනය වෙලා නැති. එතකොට අවශ්‍ය උෂ්ණත්වය ගන්නට දීලා උදුනකින් වේල ගන්න පුළුවන්. මොකද ඒකේ තියෙනවා තර්මෝ රෙගියුලේටිං ක්‍රමයක්. කියන්නේ උෂ්ණත්ව පාලන ක්‍රමයක් ඒකේ තියෙනවා. හරි? ඔය ගෙදර ගෙවල් වල තියෙන අවන් වල තියෙනවා. එතකොට මේක මේ ආවන් වැඩ කරන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ විදුලියෙන් පුළුවන්. ගෑස් වලින් පුළුවන් මේ ලොකු ආවන් වැඩ කරනවා. සමහරවිට ඛනිජ තෙල් ඩීසල් වලින් උනත් වැඩ කරන ආවන් තියෙනවා. ඒ වගේ තෙල් වලින් වැඩ කරන ඒවා තියෙනවා. ඊළඟට මේවා විවිධ ආහාර වර්ග, පළතුරු වර්ග, මිරිස් වගේ දේවල් වලට උනත් ඒවා පාවිච්චි කරනවා උතුම් වේල.
හොඳයි. ඊළඟට තවත් පියලන විද්‍යාත්මකව ඉහළ ක්‍රමයක් අපි කිව්වනේ මොකක්ද? විසිරි වියලීම. මොන වියලීමද ළමයි? විසිරි වියලීම. දැන් ওই විසිරි වියලීම කියන්නේ ඔයගොල්ලෝ එක එක කිරිපිටි වර්ග බොනවා. එළ කිරි නෙමෙයි මම කියන්නේ. පිටි කරපු කිරි. එක එක වෙළඳ නාම වලින් තියෙන්නේ නේ. මොකද්ද? එක එක වෙළඳ නාම වලින් තියනවානේ කිරිපිටි වෙළඳපොළ. ඉතින් ඒ කිරිපිටි හදන්නේ මොනවද? අන්න කිරිපිටි හදන ක්‍රමය එන්නේ ඔන්න ඔය විසිරි වියලීමෙන්. හොඳට මතක. ඒ කියන්නේ එළදෙනගෙන් ගන්න දියර කිරි, එළදෙන්නුන්ගෙන් ගන්න දියර කිරි පිටි කිරි බවට පත් කිරීම, එළදෙන්නුන්ගෙන් ගන්න දියර කිරි පිටි කිරි බවට පත් කිරීමට පාවිච්චි කරන වියලීමේ ක්‍රමයක් තමයි විසිරි වියලීම. විසිරි වියලීම. එතකොට එතනදී විසිරි වියලීමේදී කරන්නේ ළමයි ඒ කිරි රත් කිරීමක් කරනවා. හරිද? කිරි රත් කරනවා. රත් කරලා අධික පීඩනයක්, ලොකු ප්‍රෙෂර් එකක් දෙනවා. ලොකු ප්‍රෙෂර් එකකින් රත් වෙච්ච සිලින්ඩරයකට විසිරෙනවා. අපි අර කියන්නේ ස්ප්‍රේ කරනවා කියලා. ඒ වගේ අධික ලෙස රත් වූ සිලින්ඩරයක මේ රත් වූ කිරි විසිරීමක් සිදු කරනවා. ඒ විසිරීම සිදු කරනකොට ඒකේ තියෙන තෙතමනය, ඒක ඇතුලේ තියෙන තාප ශක්තිය